අපි අන්තිම දවසේ බලපු විදිහට පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක බේසික් පාර්ට්ස් තිබුණානේ. අපි ඒක ලයින් නම්බර්ස් දාලා අයිඩෙන්ටිෆයි කරගත්තු පැත්තකුත් තිබුණා. වෙනම කලර් කරලා අයිඩෙන්ටිෆයි කරගත්තු පැත්තකුත් තිබුණා. එතකොට දැන් මේ කතා කරන්න යන්නේ අර ලයින් නම්බර්ස් ගැන. පළවෙනි ලයින් එක මොකද්ද? දෙවෙනි ලයින් එක මොකද්ද? තුන්වෙනි ලයින් එක මොකද්ද? හතර මොකද්ද? පහ මොකද්ද? අන්න ඒ විදිහට. ඉතින් අපි ඉස්සෙල්ලා මේ වැඩේට Pascal program එක install කරගමු. මම free Pascal කියන version එක තමයි ඕගොල්ලොන්ට මේ රන් කරලා පෙන්නන්නේ. එතකොට මේකෙදි Pascal මම ඕගොල්ලන්ට දෙන්නම් මෙන්න මේ දෙකම drive link එකකට upload කරලා මේ දෙකම Pascal වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි දැන් ඕගොල්ලෝ ඉස්සෙල්ලාම ඉන්ස්ටෝල් කරගන්න මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවද මෙතන තියෙනවා Pascal x64 86 දෙකටම සපෝට් කරන වර්ෂන් එකක් තියෙනවා. මොකද දැන් ගොඩක් අයගේ ලැප්ටොප් හරි කම්පියුටර් හරි Windows තියෙන්නේ 64 bit version එකක්. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. කම්පියුටර් එකේ properties ගිහිල්ලා මෙතන බලන්න පුළුවන් ඔයාගේ operating system එක තියෙන්නේ මොකක්ද කියලා. හරි. මේ operating system එක බලලා ඔයා install කරගන්න ඕන මේ දෙකෙන් එකක්. ඉතින් සාමාන්‍යයෙන් මේ 32 bit version එක install කරොත් මම ඔන්න ඒක install කරනවා. මේක install කරොත් next කරගෙන යන්න තියෙන වෙන මොනවත් ලොකුවට හදන්න දෙයක් නැහැ. next කරගෙන යනවා දිගටම. ඒකේ තියෙනවා මෙන්න මෙතන ටික්ස් හතරක් දාන්න. ඒකේ දෙකක් check වෙලා තියෙන්නේ. Pascal ID එකට .pas කියන ෆයිල් ෆෝමැට් එක ඇසෝසියේට් වෙන්න කියන ටික් එක අපි දාගන්න ඕනේ. ඒ දෙකම දාගත්තට කමක් නැහැ. දාලා next කරන්න. install දෙන්න. දැන් මම මේ install කරේ අර මෙගාබයිට් 32ක තිබ්බ ෆයිල් එක. ඒක install වෙලා ඉවර වෙනකොට ඔයා බලන්න ඔයාගේ desktop එකට free Pascal IDE කියලා icon එකක් ඇවිල්ලා තියෙනවද කියලා. බැරි වෙලාවත් ඒ icon එක ආවේ නැත්නම් අනික් setup එක run කරන්න. හරි. මොකද ඔය සමහර Windows version වලට ඕක support කරේ නැති වුණොත් මේ version එක support කරේ නැති වුණොත් අනික දාගන්න වෙනවා. ඉතින් ඔය මෙගාබයිට් 32ක තියෙන ෆයිල් එක රන් කරගත්තාම ගොඩක් වෙලාවට Pascal වැඩ කරන්න පුළුවන්. මම මේ දෙක අප්ලෝඩ් කරන්නම් drive එකට. එතකොට Pascal install කරගත්තට පස්සේ මෙන්න මෙහෙම පොඩ්ඩක් මුලින්ම කියනවා. ඉතින් Pascal install කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ Pascal icon එක උඩ double click කරන්න. එතකොට මෙන්න මෙහෙම window එකක් open වෙනවා. මේක ටිකක් command line interface එකක shape එකක් තියෙන එකක්. ඒකින්ද අර අපිට user friendly interface එකක් විදිහට මේක දකින්න හම්බ වෙන්නේ නැහැ වෙන programming languages එක. දැන් Pascal IDE එක ඇරුණාම මට ඕනනම් තව මේ programming languages වලට පාවිච්චි කරන එක IDE තියෙනවානේ. Python වලට තියෙනවා, C වලට තියෙනවා. ඒ වගේ ෆැමිලියර් නැති පෙනුමක් මේකේ තියෙනවා. හැබැයි එහෙම තිබුණාට අපිට ඉතින් Pascal run කරලා බලන්න වෙන්නේ මේ වගේ එකක තමයි. ඉතින් මේක අපි full screen දාගත්තොත් ඔන්න ඔය වගේ නිකන් ක්ලියර් නැතුව පේන්නේ. මොකද Pascal interface එකේ තියෙන අර අකුරු ටික මේ ලොකු ස්ක්‍රීන් වලට සපෝට් කරන්නේ නැති හින්දා. ඔයාලට පුළුවන් මේ ෆයිල් කියන මෙනු එකෙන් new ෆයිල් එකක් ගන්න. අරගත්තාම Pascal code ලියන්න තැනක් හම්බ වෙනවා. දැන් අපි මෙතනට තමයි Pascal code ලියන්න යන්නේ. මම ටිකක් zoom කරගත්තා. මොකද අකුරු පේන්න ඕන හින්දා. එතන අපි Pascal program එකක් කොහොමද ලියන්නේ?
මතකද අපි ලියපු line numbers අපි දැන් අර area of a circle කියන example එකම බලමු. එහෙනම් මම මෙතනට ලියනවා program identifier එක. program දැන් මෙතන ස්පේස් එකක් තියෙන්න එපා පොඩි. හරිද? එතකොට මම ඔක්කොම එක ලයින් එකක තියාගන්න ඕනේ හින්දා ටැබ් එක තමයි යූස් කරේ. program area of a circle. සිම්පල් වලින්ම මට ලියන්නත් පුළුවන්. identifier වලට හිස් තැන් තියන්න බැරි හින්දා underscore එකක් ගන්නවා. area of a circle. variable ඊට ටැබ් කී එක ප්‍රෙස් කරාම මෙතනට එනවා. var area, radius as integer, constant. ටැබ් එක ප්‍රෙස් කරාම එකම ගානට ඔයාලට ගන්න පුළුවන් ඒ ටික. pi equal 22 divided by 7 begin write enter radius. Read R A equal pi r square. Write ln area is A. ලියලා මම ප්‍රෝග්‍රෑම් එක end කරනවා. full stop. දැන් මේ ප්‍රෝග්‍රෑම් එක අපිට රන් කරන්න පුළුවන්. රන් කරන්න කලින් මට මේක සේව් කරන්න වෙනවා. රන් දුන්නත් එයා සේව් කරන්න අහනවා. එතකොට මම කොහෙද සේව් කරන්නේ? මට මෙන්න මෙතනින් සේව් කරන්න තැනක් හොයාගන්න වෙනවා. එතකොට ඉස්සෙල්ලා මෙන්න මේක උඩ ඩබල් ක්ලික් කරලා ඔයාලට යන්න පුළුවන් ආපස්සට. මේ ඉන්නේ Pascal install කරපු තැන. ඒකයි ඔය අපිට ගොඩක් අමාරු හොයාගන්න. ඔන්න බලන්න දැන් මේ මගේ C කියන පාර්ටිෂන් එක ඇතුළේ තමයි එයා පෙන්නන්නේ. එතකොට මම ඒකේ user මගේ account එක ඒකේ desktop එක තව ටිකක් මෙහාට ගිහිල්ලා ඇත්තේ. මේ ඉන්නේ මේකේ මම ෆෝල්ඩර් එකක් හදලා ඉන්නම් ඉස්සෙල්ලාම සේව් කරන්න. මේකේ අලුතෙන් ෆෝල්ඩර් එකක් හදන්න අමාරු හින්දා මම C කියන පාර්ටිෂන් එක ඇතුලේ මේ free pascal install කරපු තැන new folder එකක් හදාගන්නම්. එතකොට ලේසි. pascal ex කියලා. එතකොට ඒකට සේව් කරන්න පුළුවන්නේ. මම මේකේ free pascal කියන folder එක ඇතුලේ pascal ex තෝරගෙන මේකට
සේව් කරන්නම් මේ ෆයිල් එක. හරි pascal ex කියන එක තෝරගන්නවා. තෝරගෙන මම මේකට ෆයිල් නේම් එකක් දාන්නම් area කියලා. දාලා මේක ඕකේ කරනවා. දැන් මෙතන error එකක් ඇවිල්ලා පෙන්නුවා. දැන් මම ඒ error එක ගැන error එක එන විදිහට ඕක ලියලා තියෙන්නේ අපිට ඒක ගැනත් කතා කරන්න ඕන හින්දා. අපි යමු දැන් ඒත් එක්කම අර C වල අපි හදාගත්තු ෆෝල්ඩර් එක ඇතුළට. ඒක ඇතුලේ සේව් වෙලා නැහැ. හරි කමන්නේ. area කියලා pascal ෆයිල් එකක් මෙතන PAS කියන එක්ස්ටෙන්ෂන් එකෙන් සේව් වෙලා තියෙනවා. මම අද සිලෙක්ට් වෙන්න නැතුව ඇති pascal ex කියන ෆෝල්ඩර් එක. කමන්නේ. area කියලා එකක් සේව් වෙලා තියෙනවා. දැන් ඇවිල්ලා තියෙනවා ඊළඟට error එකක්. මොකද්ද error එක? area pascal කියන ෆයිල් එකේ පළවෙනි පේලියේ 25 වෙනි අකුර තියෙන තැන syntax error එකක් තියෙනවලු identifier expected but bracket found කියලා. දැන් අපි මේක හදන්න නැතුව මෙතනින් එහාට රන් කරන්න බෑ මේ pascal වල හැටි. එහෙනම් මොකද්ද ඔය කියන්නේ පළවෙනි ලයින් එකේ 25 වරහණක් හම්බ වෙලා තියෙනවා. අන්න ඒ හින්දලු මේ error එක. සාමාන්‍යයෙන් pascal program ඇතුලේ මේ වරහණ පාවිච්චි කරනවා අපි ඔය ප්‍රෝග්‍රෑම් වලට ඕන කරන පැරාමීටර්ස් දෙන්න. ඒකෙදි මෙතන ඉන්පුට් අවුට්පුට් කියලා වචන දෙකක් ලියනවා. ඉන්පුට් අවුට්පුට් කියලා. මම දැනට ඕගොල්ලොන්ට ඔය ඉන්පුට් අවුට්පුට් කියන වචන දෙක කියලා දෙන්නේ නැහැ. ඒ හින්දා අපිට මේ වරහණ දැම්මම දාන එක අවශ්‍ය නැහැ. ඕගොල්ලෝගේ ප්‍රෝග්‍රෑම් එකේ ලියලා තිබ්බට කමක් නැහැ. ඒක එහෙම තියන්න. හරිද? අපි රන් කරලා බලනකොට විතරයි ඕකේ ගැටලුව එන්නේ. දැන් මම මේක ආපහු රන් කරනවා. දැන් මොකද්ද පෙන්නනවා? තව error එකක්. 7 වෙනි පේලියේ 16 මොකද්ද incompatible type got extended. හරි එතන එහෙම එකක් තියෙනවලු. 9 වෙනි පේලියේ 4 there were one error compiling. අපි බලමු 7 වෙනි පේලියේ 9 වෙනි පේලියේ මොනවාද මේ තියෙන වැරදි කියලා. 1 2 3 4 5 6 7 7 වෙනි පේලියේ කලින් එකේ රීඩ් එක තියෙනවා. අපි ආයෙ රන් කරමු පොඩ්ඩක්. 7 වෙනි පේලියේ colon equal ඇවිල්ලා තිබ්බ තැන මෙතන ප්‍රශ්නයක් තියෙන්නේ මේකයි. මම ඒරියා එක සහ රේඩියස් එක ඒ දෙකට මම ඩේටා ටයිප් එකක් මෙතන අසයින් කරේ ඉන්ටීජර් කියලා. මම අර එක්සැම්පල් එකට එහෙම ගත්ත හින්දා හරිද? අපි දැන් ඉගෙන ගත්තේ නැහැනේ තාම ඩේටා ටයිප්ස්. දැන් මෙතනදී pi කියන්නේ 22 බෙදීම 7. එතකොට ඒක තවදුරටත් ඉන්ටීජර් එකක් විදිහට තියාගන්න පුළුවන්ද? ඒ වලට ඉන්ටීජර් එකක් අසයින් කරන්න බෑ. මොකද 22 7ෙන් බෙදපු ගමන් උත්තරේ දශම වෙනවා. ඒ හින්දා මෙන්න මේකේ ඩේටා ටයිප් එක අපිට චේන්ජ් කරන්න වෙනවා රියල් කියන ඩේටා ටයිප් එකට. එහෙනම් ඩේටා ටයිප් ගැන අපි ඉගෙන ගමු. හරි. දැන් මම ප්‍රෝග්‍රෑම් එක ආපහු රන් කරනවා. දැන් ඔයගොල්ලන්ට ඇවිල්ලා තියෙනවා පේනවද මෙතන enter radius කියලා prompt එකක්. යූසර්ට පෙන්වන දේ ප්‍රෝග්‍රෑම් එකේ enter radius. ඔයා මෙතනට radius එක දාලා enter කරපුවාම ආන්සර් එක ඔයාලට බලන්න පුළුවන්. හැබැයි Pascal ප්‍රෝග්‍රෑම් එක ඔටෝම ක්ලෝස් වෙලා යනවා. මොකද ඒක ආන්සර් එක පෙන්නලා එයාගේ ටාස්ක් එක ඉවරයිනේ end වෙන්න කියලා තියෙන්නේ. ආන්සර් එක පෙන්නනවා end වෙනවා. ඉතින් ප්‍රෝග්‍රෑම් එක end වෙලා යනවා. ඒකෙන්ද අපිට ආන්සර් එක බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. බලන්නවට ඕනනම් මේ කලින් මම රේඩියස් එක ඉන්පුට් කරාට පස්සේ එයා ඒරියා ඊස් කියලා රේඩියස් එක මෙතන පෙන්නලා තියෙනවා. හරි? මෙතන පෙන්නලා තියෙනවා ඒරියා එක. ඉතින් ඒක අපිට බලන්න හම්බුන්නේ නැත්තේ මම තව ඒරියා එකක් ගන්නම්. 8 කියලා දීලා රේඩියස් එක එන්ටර් කරා.
ඊළඟ පාර මං ආයෙ රන් කරලා බැලුවම අර පරණ ආන්සර් එක තියෙනවා 8ට ආපු උත්තරෙත් මේ තියෙන්නේ. මේ උත්තරේ ඇයි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ? මම මේ උත්තරේ බලන්න. මේක ඔයාලට පේනවද? අපි මේ අවුට්පුට් එක ඒරියා එක ගන්නේ රියල් නම්බර් එකක් විදිහට. ෆ්ලොටින් පොයින්ට් රියල් නම්බර් නැත්නම් මේ ෆ්ලොටින් පොයින්ට් රෙප්‍රසන්ටේෂන් එක සාමාන්‍යයෙන් කැල්කියුලේටර් එකක වුණත් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. බලන්න අපි Windows කැල්කියුලේටර් එක ගමු. ඔයගොල්ලෝ ෆ්ලොටින් පොයින්ට් රියල් නම්බර් ගැන අහලා නැතුව ඇති. ඒ වුණාට අපි දැන් අරගෙන මම මේකේ ලොකු නම්බර් එකක් වැඩි කරනවා තව ලොකු නම්බර් එකකින්. බලන්න ආපු උත්තරේ මේ ෆෝමැට් එකට නේද ඇවිල්ලා තියෙන්නේ අර උත්තරේ. එතන මේකෙන් කියන්නේ මොකද්ද? මෙන්න මේක මේ e කියන්නේ එක්ස්පෝනන්ට් එක. ඒ කියන්නේ 10 20 වෙනි බලෙන් වැඩි වෙන්න ඕන කියන එක තමයි ඔය කියලා තියෙන්නේ. එතන මේකේ කියන්නේ 2.01 ඔහොම තියෙනවා නම්බර් එකක්. ඒක 10 to power 2 කියලා පවර් එකකින් වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතන තියෙන දශම තිත දෙකක් මෙහාට එන්න ඕන. අපි හොඳටම දන්නවනේ 7 ඒරියා එක 154යි කියලා. ඒකයි මම 7 එතනට ගත්තේ. එතකොට එක්ස්පෝනන්ට් එක 2යි කියන්නේ මේ දශම තිත දෙකක් දකුණට එන්න ඕන. එතකොට 154 තමයි උත්තරේ. ඔහොම උත්තරේ පෙන්වන්නේ මතක තියාගන්න මේක රියල් නම්බර් එකක් හින්දා. කම්පියුටර් එකේ මෙමරි එක ඉතුරු කරගන්න ඒගොල්ලෝ ඔය පාවිච්චි කරන ස්ට්‍රැටජි එකක් මම ඔය ඔයගොල්ලන්ට පෙන්නුවේ. තේරුණා නේද? ඉතින් දැන් ඊළඟ ප්‍රශ්නේ තමයි මේක දැන් අපිට උත්තරේ බලන්න නවතින්නේ නැහනේ. නවතින්න ඕන නම් අපි මොකද්ද කරන්න ඕන? පැස්කල් ප්‍රෝග්‍රෑම් එකක ඒ වැඩේට අතිරේකව අපිට ඇඩිෂනල් ලයින් එකක් මෙතන පාවිච්චි කරන්න පුළුවන්. users crt ඊළඟට ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙන්න end එකට කලින් read key. මෙන්න මේ ලයින් දෙක පැස්කල් ප්‍රෝග්‍රෑම් එකකට ඉන්සර්ට් කරලා තිබ්බහම දෙවැනි ලයින් එක විදිහට users මේව ඔයගොල්ලෝ විභාගෙට ලියන්න ඕන නැහැ. users crt එකයි read key එකයි මෙහෙම ඉන්සර්ට් කරලා තිබ්බහම දැන් ඔයාලට මේක රන් කරලා රේඩියස් එක 7යි කියලා ගහලා ඒරියා එක බලා ගන්න පුළුවන්. ඒරියා is කියලා එතකොට පෙන්නනවා read key එක තියෙන හින්දා ඔයා මොකක් හරි key එකක් press කරොත් තමයි program එක close වෙලා යන්නේ. ඉතින් ඒකින්ද මේ additional line දෙකක් මේවා ඕගොල්ලොන්ගේ කෝඩ් වල ලියා ගන්න එපා. එතකොට ඕගොල්ලෝ පාඩම් කරද්දී ওই දෙක එකමනේ පාඩම් කරන්නේ. මේ දෙක ඕන වෙන්නේ අපිට program එක run කරලා බලන්න. ඒකින්ද දෙවැනි line එක විදිහට user crt අන්තිම ලයින් එකට කලින් එක විදිහට read key කියන ලයින් දෙක additional අපි පාවිච්චි කරනවා මේ free pascal වල කෝඩ් ලියද්දී. සමහර pascal compiler වලට ඕක ඕන නැහැ. සමහර pascal compiler වලට ඕන. දැන් මේ ලයින් වලින් එතකොට වෙන්නේ මොනවද කියලා අපි ඊළඟට එකෙන් එක බලන්න ඕන. හරිද? අපි දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන තියෙන්නේ. මේක දැන් අපේ පොතේ තියෙනවනේ. ඒ හින්දා අපි ওই ලයින් එක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරගමු. right අපි ලයින් ටික එක්ස්ප්ලেইন කරගමු. Every Pascal program generally has a heading statement with program keyword and program identifier. Example, program area of a circle indicate the name of the program. පළවෙනි ලයින් එකෙන් ප්‍රෝග්‍රෑම් එක අයිඩෙන්ටිෆයි කරගන්න නමක් දෙනවා. ඒතකොට ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක ලියද්දි දැන් පළවෙනි ලයින් එක විදිහට ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙන්න ඕන. අපි ලියන හැම ප්‍රෝග්‍රෑම් එකකටම උඩින් නමක් දෙනවා. right. The next line the next line of the program
the next line of the program, used to declare variable and constant. New paragraph. A variable is an identifier which changes the values given to it when the program is being executed. In Pascal, var keyword is used to declare variables. එතකොට Pascal වල ඊළඟ පාර්ට් එක විදිහට අපි කතා කරන්නේ variable declaration. ඒකෙදි var කියලා keyword එකක් පාවිච්චි කරනවා variable එක declare කරගන්න. දැන් variable එක declare කරද්දී අපි දේවල් කීපයක් ගැන කතා කරන්න ඕන. ඒ මොනවද? දැන් මෙතන මම ලියලා තියෙනවනේ මේක. මේක ලියන්න පුළුවන් තව විදි තියෙනවා. මම මේ ටික මකනවා. මට කියන්න පුළුවන් මේක var variable. දැන් අපි normal program එකක් ගත්තොත් number 1 එකයි number 2 එකයි total එක හදන්න. එහෙමනම් number 1 as integer. එතකොට මොකද්ද ඔය format එක? var කියන keyword එක දෙනවා මුලින්ම. මුලින්ම අපි ලියන්න ඕන var කියන keyword එක. මොකද ඒක variable declaration එකට පාවිච්චි කරන standard word එක. ඊළඟට අපි number 1 කියලා ලියන්නේ variable identifier එක. identifier කියන්නේ අපිට මොකක් හරි variable එකක් කියන්නේ දැන් මොකක් හරි නොදන්නා පදයක් නේ variable එකක් කියන්නේ. ඒකට ගන්න නම, ඒකට ගන්න වචනෙට අපි කියනවා number 1 කියලා මෙතනදී. එතකොට ඒක variable identifier. Another part is known as data type. data type කියන එකෙන් refer වෙන්නේ මොන වගේ data type එකක්ද? මොන වගේ data එකක්ද මේ number 1 එක ඇතුලේ store කරන්නේ? දැන් මේ number 1 එක මම පාවිච්චි කරන්නේ integer වලට. එහෙනම් integer ඇරෙන්න තව මොනවා හරි data type අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? මම දැන් කලින් තව එකක් පාවිච්චි කරා real. තව අපිට පාවිච්චි කරන්න පුළුවන් data type වර්ග තියෙනවා. අපි ඉස්සෙල්ලාම syntax ලියාගෙන ඉමු. Consider the following syntax. Consider the following syntax. කොහොමද අපේ syntax එන්න ඕන? var space variable identifier colon data type semicolon. මෙන්න මේක ඉස්සෙල්ලාම ලියාගන්න. Consider the following syntax. var keyword එකක් තියෙනවා space variable identifier colon data type semicolon. Example මෙන්න මේ වගේ line එකක් ලියන්න. දැන් මේ අර program එකෙන්ම කැලලක් නෙමෙයි මේ වෙන එකක් ඈ. දැන් අපිට ඉතින් කතා කරන්න වෙනවා මොනවද මේ data type? What are the different data types of Pascal? Integer වලින් මොනවද කරන්නේ? ඒව තමයි අපි බලන්න යන්නේ. New paragraph. Subtopic එකක් විදිහට ලියාගත්තත් කමක් නැහැ ඒක. Data types in Pascal. දැන් මේ අපි variable identification යටතේ කතා කරන එක. Data types in Pascal. When a program is executed, the input and output should be stored in computer memory. The space needed for each
is defined according to the data type. මේ data type එක use කරලා තමයි අපි එතකොට var කියන keyword එකෙන් කියන්නේ main memory එකේ space එකක් හදන්න, variable identifier එකෙන් කියන්නේ මෙන්න මේ නමින්, මෙන්න මේ data type එකෙන්, මෙන්න මේ category එකෙන්. එතකොට මේක වෙන්නේ number 1 කියලා space එකක් හදා ගන්නවා පූර්ණ සංඛ්‍යා දාන්න පුළුවන් විදිහට. ඒකයි මේකෙන් කරන්නේ. program එක run වුණාම main memory පොඩි space එකක් තියා ගන්නවා user input කරන number එක දාගන්න එතකොට. ඉතින් examples විදිහට අපිට කතා කරන්න පුළුවන් පළවෙනි එක integer. පොඩි dash එකක් දාලා ඉස්සරහින් ලියා ගන්න plus or minus all number. ධන සහ ඍණ පූර්ණ සංඛ්‍යා. ඊළඟට අපිට data type එකක් ගන්න පුළුවන්. මම කලින් ගත්ත ඒ data type එක real. real plus or minus decimal number. Next one. තව data type එකක් char. char. Any character of the keyboard. ඕනම character එකක් store කරන්න පුළුවන්. Any character of the keyboard. එක අකුරක් store කරන්න පුළුවන්. Next one. String. String. String mean any sequence of characters. අකුරු පේලියක් වචනයක්. Last one. Boolean. 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 Store true or false. Logical values කියලා කියන්නේ 1 0 නැත්නම් සත්‍යයි අසත්‍යයි කියන අදහස on off ඒ වගේ value එකක් store කරන්න ඕන නම් boolean. ඉතින් boolean වල capacity එක 1 bit single bit එකයි ඒකේ capacity එක memory එකේ එක bit එකයි location එක වෙන් කරන්නේ. ඉතින් ඔහම data type කියලා જાතියක් අපිට use කරන්න පුළුවන්. දැන් variable declaration එකේදී මතක තියාගන්න ඕන තව දෙයක් තමයි අපිට ඕන නම් multiple variable assignment කරන්න පුළුවන්. අපි ඕන නම් ඔතනටම ලියාගමු multiple variable assignment. ඒ කියන්නේ දැන් එකම data type එකේ තියෙන variable දෙකක් තියෙන වෙලාවක. දැන් එහෙම වෙලාවක් අපිට හම්බ වුණානේ. දැන් variable program එකක් ඇතුලේ ගොඩක් තියෙන්න පුළුවන්. එහෙම තියෙද්දි අපිට variable declare කරන්න පුළුවන් area එක. area මම a කියලානේ ගත්තේ a as real. ඊළඟට තව තියෙනවා නම් variable ඒවත් මෙතන අපිට ලියන්න පුළුවන් r as real. ඔය විදිහට අපිට variable declare කරගෙන යන්න පුළුවන්. එතකොට මේ මං variable ටික ලියලා තියෙන විදිය හරි. ඒ කියන්නේ variable ගොඩක් තියෙනවා නම් මේන් පාදර පාදර ලියාගෙන යනවා. No need to mention var keyword again and again. හරි. එකපාරට ලිව්වහම ඇති. දැන් මම මේක run කරාම මේ program එක කිසි ප්‍රශ්නයක් නැතුව වැඩ කරනවා. radius එක අරගෙන answer එක දෙනවා. ඒක හරි. දැන් හැබැයි මේ දෙකම එකම data type එකේ හින්දා ඕන්නම් මම මේ යටින් ලියනවා ඕන්නම් අපිට මෙහෙමත් ලියන්න තිබුණා. var equal var a, r. ඒ කියන්නේ a කියන එකයි r කියන එකයි දෙකම real. එහෙම ලියන්න පුළුවන්. එතකොට මේ වගේ තැනකට අපි කියන්නේ multi value assignment කියලා. දැනට අපි variable වලට example එකක් මේක ලියමු. තව එකක් ලියමු මෙහෙම. var කියලා අරගෙන අපිට ලියන්න පුළුවන් දැන් number 1 අපි numbers දෙකක average එක හදන්න යනවා කියන්නකො. එතකොට number 1, number 2 as integer. ඒ දෙක integer නේ numbers දෙක. average එක හදද්දි average as real.
ඔන්න ඔය විදිහට assign කරන්න පුළුවන්. එතකොට මේ තියෙන example දෙකක් multi value assignment වලට. මෙතන number 1 එකයි number 2 එකයි දෙකම integer වලට assign කරගෙන තියෙනවා. මෙතන area එකයි radius එකයි දෙකම real වලට assign කරගෙන තියෙනවා. මෙතන වෙන වෙනම ලියලා පෙන්නලා තියෙනවා. ඔය තුනම අපිට examples විදිහට ලියන්න පුළුවන්. ඔය තුනම අපි example කියලා දාලා ලියාගමු. මෙතන අපේ program එකේ තියෙන original var එකත් ලියන්න. දෙවෙනි එකත් ගන්න මේක. තුන්වෙනි එකත් මේක විදිහට ලියන්න. right. ඔය අපි කතා කරේ variable ගැන. තව જાතියක් තියෙනවා program එක. මොනවද ඊළඟට තියෙන්නේ? constant. the variable මෙහෙම වෙන වෙනම ලියන්නත් පුළුවන්. ඕනනම් දෙකම එකම type එකකින් හින්දා අර මෙතන ලිව්වා වගේ එක පේලිය ලියන්නත් පුළුවන්. හරි ඒක ප්‍රශ්නයක් නෑ කොහොම ලිව්වත්. program එකක් චූටි කරගන්න පුළුවන් එක පේලියම ලියලා. constant කියන්නේ මොනවද program එකක තියෙන? constant කියන්නේ දැන් variable කියන්නේ වෙනස් වෙන જાතිය memory වල තියෙන. constant කියන්නේ වෙනස් වෙන්නේ නැති memory එකේ තියෙන දේවල් වලට. එහෙනම් constant කියලා ලියා ගන්න topic එකක් පොඩි එකක්. the identifier which do not change their values while the program is executed are called constant. In Pascal, const is used to declare a constant. Example මේ තියෙන්නේ. එතකොට අපි ඒකේ ලියන්නේ constant එකක් ලියද්දී අපි syntax ලියන්නේ වෙන syntax. මේ ටික මම clear කරන්නම්. const space එකක් තියලා constant identifier equal value එකක් අපිට දෙන්න පුළුවන් නේ constant එකකට. ඒකින්ද ඔය විදිහට තමයි ඒකේ syntax ලියවෙන්නේ. const කියලා keyword එක දානවා constant එකේ identifier එක ලියනවා equal එකක් දාලා value එක දානවා. for example මේ විදිහට. right. constant declare කරාට පස්සේ අපි යනවා main program එකට. main program එක ලියන්නේ begin එකයි end එකයි ඇතුලේ. දැන් අනික හැම line එකකම semicolon තිබුණට begin වලට semicolon නැහැ end වලට semicolon නැහැ. end එකට දානවා full stop එකක්. full stop එකක් දාලායි end එක මෙතන ඉවර කරන්නේ. හැබැයි semicolon දාන end එකක් තියෙනවා අපි ඉස්සරහට ඒක ගැන ඉගෙන ගමු. දැනට මේ දෙක ගැන කතා කරමු. The next line enclosed within begin and end statements. The next lines enclosed within begin and end statements are the main program block. New paragraph. The begin statement of the main program block is where the program execution begins. The end statement indicating the end of the main program is followed by a full stop. The write, read, and other statements are used to indicate program body. Special note එකක් විදිහට ලියා ගන්න highlight කරලා හරි මොකක් හරි note එකක් දාලා the second line of the program uses CRT, sorry, this one,
user CRT, and before the end read key statement allows the display to push until the user presses a key. display එක hold වෙලා තියෙනවා user key එකක් press කරනකම්. ඒ වැඩේ වෙන්නේ ඔය user CRT and read key කියන statement දෙකෙන්. එතකොට මේ දෙකම එක user CRT වල part එකක් තමයි read key කියලා කියන්නේ. user CRT එක අපිට Pascal වල library එකක් කියලා කියන්න පුළුවන්. ඒක ගැන අපි වැඩිපුර විස්තර කතා කරන්න ඕනේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක අපිට හෝල් කරලා තියාගන්න ඕන නම් output screen එක අපි පාවිච්චි කරන්න ඕන line දෙකක් ඒක වෙනම note එකක් විදිහට දාලා තියාගන්න. ඔය විදිහට තමයි Pascal ප්‍රෝග්‍රෑම් එකක main line ටික හැදෙන්නේ. දැන් අපි වෙන example එකක් අරගෙන බලමු. ඔය Pascal වල කොහොමද read write කියන වචන write ln read ln වගේ දේවල් හැදිලා තියෙන්නේ කියන එක ගැන අපි තව example එකක් එක්ක බලමු. Right. Consider the following example. අපි තව Pascal program එකක් ගමු. මම මේ program එක මෙතනම ආයෙ අලුතෙන් save කරන්න යන්නේ නැහැ. මේකම edit කරන්නම්. මම මේකට නමක් දාන්නම්. sum of two number. sum of two num කියලා නමක් ගන්නවා. users CRT VAR ඔයගොල්ලෝ කියන්න ඕන number 1 and number 2 and total. number 1 number 2 and total as integer. දැන් මෙතන අපිට ඔක්කොම පූර්ණ සංඛ්‍යා වලින් කරන්න පුළුවන් integer. දැන් ප්‍රෝග්‍රෑම් එකේ errors එන්න බෑ. කලින් එකේ අපි කිසිම idea එකක් නැතුවනේ හිටියේ data type ගැන දන්නේ නැහැ. එතකොට ඉතින් අපිට errors එනවා. අපි මේකට දාන්නේ මොනවද data type කියන එක අපිට එකපාර decide කරගන්න බෑ. මම ඒකයි මේ විදිහට වැරදියට ගත්තේ. දැන් අපි වැරදියට ලියන්නේ නැහැ. හරිද? var මේ ප්‍රෝග්‍රෑම් එකට constant නැහැ. ඒකින්ද කෙලින්ම begin දැක නේද? මම කලින් ප්‍රෝග්‍රෑම් එකේ constant කියන එක අරන් තිබුණේ අපිට මේ දෙක කතා කරන්න ඕන හින්දා. දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ constant ලියන්න ඕනේ නැහැ. ඒ රූල නිකන් ලියලා තියන්නේ නැහැ blank විදියට. නොලියම ඉන්නවා. දැන් අපි ලියන්න ඕන මේක ඇතුලේ ප්‍රෝග්‍රෑම් බොඩි එක. එතකොට මම දැන් ඊළඟට අපි කතා කරන දේ ගැන මම මේ එක්ස්ප්ලেইন කරන්නේ. මම මෙතන ලියනවා write කියලා වචනයක්. මොකද්ද මේ write කියන වචනේ ලියන්න කියන දේනේ උතන තියෙන්නේ. ලියන්න. ලියන්නේ මොකේද? අර output screen එකේ. අර කළු පාට screen එකක් දැන් open වෙන්නේ run කරාම. අන්න ඒකේ ලියන්න. මොකද්ද ලියන්නේ? userට පේන දේ ලියන්න ඕන. මොනවාද userට පේන්න ඕන? number 1 එක enter කරන්න කියලා කියන්න ඕන. enter number 1. මේ userට පේන දේ. quotes ඇතුලේ ලියලා තියෙන්නේ userට පේන දේ. end of each line need to insert semicolon. එක අනිවාර්යයි. දැන් userට කියලා තියෙනවා number 1 එක input කරන්න කියලා. අපි ඕනනම් මේක run කරලා බලමු end එකක් දාලා. මම end එකක් දානවා. දාලා run කරනවා මේ program එක. save කරලානේ කොහොමද තියෙන්නේ. ඔයාලට පේනවද? enter number 1 කියලා ටක් ගාලා ඇවිල්ලා close වෙනවා. ඒක හිටින්නේ නැහැ. එහෙම හිටින්න නම් අර read key එකක් දැම්මා වගේ read කියව ගන්න ඒ enter කරන number එක
num1 කියන variable එකට read කියන වචනෙන් අදහස් කරන්නේ කියවන්න. write කියන වචනෙන් අදහස් කරන්නේ ලියන්න. write and read නේ. එතකොට ලිව්වා කොහෙද ලිව්වේ? අර interface එකේ please enter number 1. දැන් කාටද කියන්නේ? customerට, userට. දැන් user එතන number එකක් දානවනේ. දැම්මම ඒක read number 1 number 1 කියලා අපේ memory location එකක් තියෙනවා. ඒකට කියව ගන්නවා, read කර ගන්නවා. දැන් run කරලා බලමු අපි. මේ enter number 1. දැන් කලින් අර enter number 1 උත් run වෙලා දැක්කනේ. හැබැයි read එකක් තිබ්බේ නැති හින්දා එයා hold උන්නේ නැහැ. enter number 1 මම දැන් number 1 එක දානවා. දාලා enter කරාම එයා ඒක read කර ගන්නවා. හරි. එතනින් end වෙනවා program එක. දැන් මම ආයෙ කියනවා number 2 එක enter කරන්න කියලා. right prompt එකක් දෙනවා enter number 2 user ට කියන දේ enter number 2 colon එකක් දානවා නිකන් prompt එක ලස්සන වෙන්න ඕන හින්දා ඒ colon එක essential part එකක් නෙමේ. ඔහොම දානවා. ඒක read කරගන්නවා read number 2 එකට. හරිද? මේ Pascal වල ඕගොල්ලෝ ඉගෙන ගන්න ෆෝමැට් එක ඊට පස්සේ ඕගොල්ලන්ට කවදා හරි C ඉගෙන ගන්න උනොත් Java ඉගෙන ගන්න උනොත් ඒ හැම එකකට මේ වගේ තමයි යන්නේ. දැන් මම මේක ආයෙ රන් කරනවා. මම ආයෙ රන් කරනවා. enter number 1 මම number එකක් දෙනවා. enter number 2 මම තව number එකක් දෙනවා. enter කරනවා. දැන් මට ඕන total එක හදාගන්න. දැන් එතනින් එහාට මොනවත් උන්නේ නැහැ end උනා number දෙක input වෙනවා end වෙනවා. දැන් total එක හදන්න ඕන. මම variable එකක් ගත්තා tot කියලා. ඒ variable එකට equation එකක් දානවා. equal කරන්නේ අපි colon equal number 1 අපි operators දන්නවනේ plus number 2 semicolon. දැන් number 1 එකයි number 2 එකයි අපි එකතු කරන්න කියනවා. memory වල දැන් hold වෙලානේ තියෙන number 1 එකයි 2 එකයි. ඒ දෙක එකතු කරලා assign කරන්න to total. දැන් total එකේ final value එක අර number 1 එකයි 2 එකයි addition එකට සමානයි. දැන් මට ඒක user ට පෙන්වන්න ඕන. user ට පෙන්වන්නේ මොකෙන්ද? write වලින්. write කියන එක අපිට පාවිච්චි කරන්න පුළුවන් user ට පෙන්වන්න. write total. tot කියන variable එක පෙන්වන්න මම user ට. නවතින්නේ නැති හින්දා මම යටින් read key එක දාගන්නවා. නැත්තම් නවතිනව බලන්න බෑනේ. read key එකක් දාගන්න ඕන කොහොමද? දැන් මම program එක ආයෙ run කරනවා. enter number 1 25 enter number 2 35 enter answer is 60. දැන් තව පාරක් enter කරාම program එක නවතිනවා. ඉතින් මේක තව ටිකක් අපිට quality output එකක් කරන්න මේ total එක display වෙච්ච එක මම quotes ඇතුලේ right නේ user ට දෙයක් කියන්න පුළුවන් නේ. total is prompt එකක් විදිහට මෙහෙම ලියලා කමා එකකින් separate කරනවා total එක display කරන්න කියලා. total is total. මම මේක run කරනවා. enter number 1 50 enter number 2 60 total is 110. දැකන්නේ program එක run වෙන හැටි. එතකොට command line interface එකක් තමයි මේකේ තියෙන්නේ. මම මේක enter කරනවා. අපි Pascal save කරපු folder එකට යමු. දැන් බලන්න මෙතන Pascal save කරපු folder එක ඇතුලේ හරි Pascal file එකට අමතරව දැන් මේක compile වුණානේ run වුණානේ exe එකක් හැදිලා තියෙනවා. මෙන්න මේක ඔයාට final program එක විදිහට run කරන්න පුළුවන්. double click කරාම run වෙනවා. enter number 1 50. පොඩි software එකක් දැන් ඒක 60 total is 110. ඉවරයි. පොඩි software එකක් මේක දැන් කාට හරි දෙන්න පුළුවන්.
මේක දෙනවා මං කාට හරි. අන්න මං ඩෙස්ක්ටොප් එකට ඒක දාගත්තා. ඔයගොල්ලන්ට output screen පේනවද? ඉතින් මේ පැස්කල් වල තියෙනවා right වලට අමතරව right ln කියලා කමාන්ඩ් එකකුත්. right ln එක ඕන වෙන්නේ repetition වැඩ කරන වෙලාවල් වලදී. මොකද මේ right කියන එක අපේ compiler එකේ දැන් අපි මේක run කරාම අපි දැක්කනේ new line එකක එනවා මේක. එතකොට repetition ඇතුලේ මේක new line එකක right කියන එක repeat වෙන්නේ නැහැ. right කියන්නේ ඉතින් ලියන්න දිගටම එතකොට same line එකේ තමයි ඒක එන්නේ. ඒ කියන්නේ enter number 1 ඒක ඉස්සරහින්මයි enter number 2 එන්නේ. ඒ හින්දා repetition ඇතුලේ right ලියද්දී අලුත් පේලියක ඕනනම් right ln කියන එක පාවිච්චි කරනවා. ln means new line. හරි ඒක එතකොට Pascal වල තියෙන විශේෂ දෙයක්. අපි මෙන්න මේ example එකත් එක්ක ඉස්සල්ලාම ඒක පැහැදිලි කරගමු. right consider the following example. ඉක්මනට මේ කෝඩ් එක ලියා ගන්න. අපි මේ ලියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම් බොඩි එක දිහා බැලුවොත් right read කියලා වචන දෙකක් තමයි තියෙන්නේ වෙන මොකුත් නැහැ අර කැල්කියුලේෂන් එක තියෙනවා ඔපරේටර්ස් යූස් කරලා. එතකොට මේ right වලිනුයි read වලිනුයි මොනවද වෙන්නේ? ඒකත් Pascal ප්‍රෝග්‍රෑම් එකක තියෙන input output procedure එක තමයි ඔය write and read කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලට Pascal ප්‍රෝග්‍රෑම් එකකට මොනවා හරි දෙයක් input කරගන්න ඕන නම් read පාවිච්චි කරනවා. Pascal ප්‍රෝග්‍රෑම් එකෙන් එළියට මොනවා හරි දෙන්න ඕන නම් write පාවිච්චි කරනවා. අපි ලියාගමු මෙහෙම. හරි. එතකොට මේකේ තියෙන්නේ read write කියලා වචන දෙකක් නේ. අපි මෙහෙම ලියාගමු. read and මේ තියෙන්නේ read and read ln කියලා එකකුත් තියෙනවා. දැනට අපිට ඒක ඕනේ නැහැ. read and read ln keywords are used for input. In above example, data is input to num1 variable through read num1 statement. එන මේක තමයි num1 එකට data එක දාගන්න පාවිච්චි කරන්නේ. Next one අපි write ගැන කතා කරමු. Write and write ln keywords are used for output. Example, write enter number 1 function and output enter number 1 as a prompt. Write ln statement used to display something in a new line. දැන් මම ඕගොල්ලන්ට දෙනවා ඕගොල්ලන්ට තනියම කරන්න එක. දැන් මේ අපි කතා කරන්නේ sequence algorithm වලින් එන ඒවානේ. ඔක්කොම start එකේ ඉඳලා stop එකට selection repetition මුකුත් නැහැ. එකක් අපි හදමු එහෙම. අපිට ඕන find the area of a right angled triangle. right angled triangle කියන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ. right angled triangle. අපි කොහොමද ඒකේ area එක හොයන්නේ? හරි දැන් මම මේකේ ලියනවා. මම ප්‍රෝග්‍රෑම් එකට නමක් දෙනවා. right try කියලා නමක් දැම්ම මම. ඊට පස්සේ මම ඉන්පුට් කරගන්න ඕන වේරියබල් ටික. එතකොට මට ඕන වෙන්නේ
බේස් එකයි perpendicular height එකයිනේ. ආධාරකයේ ලම්බ උසනේ කියන්නේ නේද? එතකොට බේස් කියලා වේරියබල් එකක් ගන්නවා. b කියලා ගන්නම්කෝ ඒ ඇතිනේ. b කියලා වේරියබල් එකක් ගන්නවා. ඊළඟට perpendicular height එකට ph කියලා වේරියබල් එකක් ගන්නම්. area එක ඕන capital A ගන්නම්. මේවා ඔක්කොම දැන් අපිට භාගයකිනුත් වැඩි කරන්න වෙනවනේ. ඒක හින්දා දශම එන්න පුළුවන් හින්දා අපි මේවා ගන්නේ real කියලා. හරි. ඊට පස්සේ අපි කියනවා user ට right user ට කියනවා enter base නේද? පාදය බේස් එක ඇතුළත් කරන්න කියලා කියනවා. ඒක රීඩ් කරගන්නවා. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් කන්ස්ටන්ට් එකක් ඕනද මේකට? කමන්නේ const කියලා දාලා මොකක් හරි වේරියබල් එකක් දාලා ඒක half කියලා ගන්න පුළුවන් ඔයාලට. ඒක ඉතින් s කියලා හරි මොකක් හරි වේරියබල් එකක් දාන්නවා. දැන් ඔය භාගේ හැබැයි අර ඒරියා එක සර්කල් එකක හොයද්දි ගත්ත pi වගේ එකක් නෙමෙයි. ඔය දෙකෙන් බෙදන එකන්නේ කරන්නේ. භාගෙන් වැඩි කරනවා කියන්නේ දෙකෙන් බෙදනවා වගේ එකන්නේ. මොකද right angle rectangle දෙක මේ triangle දෙකක් එකතු වුනාම හැදෙන්නේ මොකද්ද rectangle එකක්. එතකොට ඒකෙන් භාගයක් කියන්න තමයි ඔය ඕක පාවිච්චි කරන්නේ. තේරුණා නේද? ඒකින්ද මම constant එකක් ගන්නෙ නෑ ඒකට. මොකද අපිට ඒකට එහෙම variable එකක් කියන්න බැරි හින්දා. හැබැයි ගත්තට වැරදිත් නෑ. output එක එනවා. ඊට පස්සේ මම මේක read කරගන්නවා base එකට. ඊළඟට අපි enter කරන්න කියනවා perpendicular height per height කියලා දාන්නම්. ඒක read කරගන්නවා ph කියන variable එකට. ph ඊළඟට මම average එක හදන්න යන්නේ sorry average එක නෙමෙයි area එක හදන්න යන්නේ a equal base එක වැඩි කරන්න ඕන perpendicular height එකෙන් බෙදන්න ඕන දෙකෙන් එක. භාගින් වැඩි කරන්න ඕන. ඒක තමයි බෙදනවා දෙකෙන් කියලා දැම්මේ. ඊට පස්සේ මම මෙතනට දානවා area is හරි area is අපිට area එක print කරගන්න ඕන මෙතනට. මම මෙන්න මෙතනට ඒ අකුර දානවා variable එක විදිහට. දැන් මේ program එක අපි run කරමු. බේස් එක එන්ටර් කරන්න තියෙනවා. මම බේස් එක දාන්නම් සෙන්ටිමීටර් 5යි කියලා. perpendicular height එක ඉල්ලනවා. මම ඒක සෙන්ටිමීටර් 6යි කියලා දාන්නම්. එතකොට size එක 15යි කියලා ඇවිල්ලා තියෙනවා. exponent එක එකක් පෙන්නනවනේ. එතකොට දශම තියද තව එකක් මෙහාට පයින්නවා. ඒ real හින්දා real output එහෙමයි එන්නේ. හරි උත්තරේ එතකොට 15යි. 6 වරක් 5 30යි දෙකෙන් බෙදුනම 15යි. ඔයාලට half එක constant එකක් විදිහට ගන්න ඕන නම් variable එකක් අරගෙන constant එකක් දානවා half දාලා ඒක calculation එකේදී වැඩි කිරීම විදිහට දාන්න. එහෙම දාලා හදා ගන්න පුළුවන්. right එතකොට ඔය විදිහට තමයි Pascal වල සාමාන්‍යයෙන් program ලියන්නේ. එතකොට අපිට තව Pascal වල ඉතුරු වෙනවා කොහොමද repetition කොහොමද selection Pascal ඇතුලේ කරන්නේ මේ normal sequence ඒවා. ඉතින් අපි sequence ඉගෙන ගත්තු algorithm වලට Pascal program ලියන්න ඕගොල්ලෝ try කරන්න. අපි area of තව බැලුවා නේද square එකක බැලුවා එහෙම බැලුවානේ. ඉතින් ඒවට ඕගොල්ලෝ try කරන්න ඕන Pascal program ලියන්න මේ විදිහට. මේ example එකක් මම පෙන්නුවේ.